ස්වාමින් වහන්සේට මහිම වේවා ගෞරවය වේවා. හලෙලුයා. මේ උදෑසන ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ඔබ කී දෙනෙක් නමස්කාර කාලය තුල ස්වාමින් වහන්සේත් එක්ක තදින් බැඳුණාද? ආමේන්. මං හිතන අප සියලු දෙනාම උන්වහන්සේ සමග තදින් බැඳෙන්න ඇති කියලා. ඔබට මට ස්වාමින් වහන්සේ දීලා තියෙන මේ ආශිර්වාදය, ඔබට මට ස්වාමින් වහන්සේ දීලා තිබෙනා මේ උන්වහන්සේගේ කරුණාව වෙන කිසි කෙනෙකුට දීලා නැහැ. ආමේන්. මං අද ඔබත් එක්ක ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ කාරණා කීපයක් ගැන කතා කරන්නට යනවා. මං උදේ පාන්දර යනකම් ස්වාමින් වහන්සේගේ වචනේ සොයමින් බලමින් සිටියා. නමුත් මම මේ සතියේම යම් කාරණාවක් සම්බන්ධව ඔබත් එක්ක කතා කරන්නට මම ලෑස්ති කරගෙන සිටියත් අවසානයේදී රාත්‍රියේදී මේ සියල්ල වෙනස් වුණා. මට ඒ කාරණාව ඔබත් එක්ක කතා කරන්න ලෑස්ති කරගෙන සිටියත් ඊයේ රාත්‍රියේදී ස්වාමීන් වහන්සේ මගේ හදවතට කතා කරිච්ච කාරණා කීපයක්, ඊටමත් සරල, ඔබ සියලු දෙනා දන්න කාරණා කීපයක් බයිබලෙන් අරගෙන මම ඔබත් එක්ක අද දවසේ කතා කරන්නට යනවා. මම කතා කරන්න ලෑස්ති වෙලා සිටියේ ඔබගේ මගේ ජීවිතය තුළ තිබෙනා වූ සැලැස්ම ගැන. නමුත් මම අද දවසේ වෙනත් පැත්තකට යන්න යනවා, වෙනත් කාරණා කීපයකට ඔබත් සමග කතා කරන්නට යනවා. මම අද කතා කරන්නට යනවා උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරන දෙවියන් වහන්සේයි. හලෙලුයා. ඒ ප්‍රේමය අපට වචන වලින් අපට මෙච්චරක් අපට ඒක ප්‍රමාණයක් අපට ඒක රාමු කරලා තියාගන්න බෑ. දරුවන් දෙමාපියන් අතර තියෙන ප්‍රේමය සමහරක් අවස්ථාවලදී ඒක අපට සීමා කරගන්න පුළුවන් වෙනවා. භාර්යාව ස්වාමි පුරුෂයා අතර තිබෙනා මේ ප්‍රේමය අපට සමහරක් අවස්ථාවලදී ඒක මිම්මකට ගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ඔබගේ මගේ පියාණන් වහන්සේගේ ප්‍රේමය ඒක රාමු කරලා තියාගන්න බෑ. ඒක මහත් වූ ප්‍රේමයක්. ඒක හිතා ගන්න බැරි ප්‍රේමයක්. ඔබ මාව ජීවත් කරන ප්‍රේමයක්. හලෙලුයා. එම නිසා මම අද මේ සම්බන්ධව කාරණා කීපයක් ඔබත් එක්ක කතා කරන්නට යනවා. මේ ලෝකයේ සිටින සියලුම මිනිසයන් පෞකාර මිනිසයන්. ඔබට මේ ළඟදී වැඩි දුරක යන්න ඕනේ නැහැ. මේ සති දෙක තුන කාලය තුල ඔබට වෙරෝනවල ඇහිච්ච ඒ කාරණාව ඔබගේ හිතවලට කොච්චර වේදනාවක් ගේන්නේ නැද්ද? ඔබට මම ඒක හාරහාර අවසන්ඩ යන්නේ නැහැ. නමුත් මම ඔබට කියන්නේ මොන තරම් යක්ෂයා මේ ලෝකයේ මිනිසුන්ව පාවිච්චි කරගෙන යනවද? අපි ඒක සමහරක් වෙලාවට හිතන්න නැතුව ඇති. ඔවුන්ගේ තිබෙනා වූ ඒ පීඩනය, ඔවුන්ගේ තිබෙනා වූ ඒ කේන්තිය මොන ක්‍රමයකින් හරි ඔවුන් පිට කරන්න බලන්නේ. යක්ෂයා වුණ ඊටමත් ලස්සනට පාවිච්චි කරගෙන යනවා. නමුත් අද ඔබ මම ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ මොන කාරණා තිබුණත්, මොන ප්‍රශ්න තිබුණත් ස්වාමින් වහන්සේ ඔබ මාව රැගෙන යනවා. ආමේන්. ඔබට මට දීලා තියෙන මේ සමාදානය, ඔබට මට දීලා තිබෙනා වූ සමහරක් අපට මුදල් නැති වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඔබට මට සුවය දීලා තිබෙනවා. හලෙලුයා. අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ වෙනස් කරමින් යනවා. අපි පහු හැරිලා බැලුවොත් එහෙම අපේ ජීවිත තුල අපි මොන ආකාරයෙන්ද සිටියේ? නමුත් ස්වාමින් වහන්සේ ඔබව මාව මොන ආකාරයෙන්ද රැගෙන යන්නේ? හලෙලුයා. උන්වහන්සේ කිසිම කෙනෙක් දුප්පත්, පොහොසත්, උගත්, නූගත් එහෙම උන්වහන්සේ බෙදලා වෙන් කරගෙන නැහැ. උන්වහන්සේ අපි හැමෝටම ආදරෙයි. උන්වහන්සේ මේ ලෝකයේ සිටින මිනිසුන්ට ආදරෙයි. ඒක තමයි ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන ආයුධයක්. ඔබ යන්න ගිල සුභාරංචි ප්‍රකාශ කරන්නට. ඔබ ගිහින් ඔවුන්ට ඔබ මගේ
මේ ආරංචිය සුබ ආරංචිය ඔබ කියන්න. අද බොහෝ මිනිස්යන් පාපයට වැටිලා ඉන්නවා. උන්වහන්සේ තුලින් අපිට පුළුවන් නම් වුණව ස්වාමින් වහන්සේ වෙතට ගේන්න. ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට කොච්චර ප්‍රීතියක් කොච්චර සතුටක් ලබනවද? මම ඔබට සරලව අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්නට යන්නම් මේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබ මා ගැන නිතරම බලා සිටින දෙවියන් වහන්සේ. ඒකට හොඳම උදාහරණය තමයි දෙවියන් වහන්සේ එක්කම පුත්‍රයා මේ ලෝකෙට එව්වා. ඔබ මා වෙනුවෙන් මොනතරම් ප්‍රේමයක්ද? ඔබට මට ප්‍රේම කරන්නට දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා ඒකජාතික පුත්‍රයා මේ ලෝකෙට එව්වා. ඔබ මා වෙනුවෙන් කුරුසේ යන ගසලා ඔබ අද මම මෙතන ඉඳගෙන ඉන්නේ මේ වචනේ අසන්නේ ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ දා කුරුසපත් වෙලා ඔබට මට දුන්නා වූ ජය නිසා. ආමේන්. ඔබට මට දුන්නා වූ සමාදානය නිසා. ඔබට මට දුන්නා වූ ප්‍රේමය නිසා. උන්වහන්සේ කුරුසපත් වුණේ ඔබ මා නිසා. මං අහන්න කැමති ඔබගෙන්. ඔබ වසුවපත් කරා වූ දෙවියන් වහන්සේ ඔබව ඔබව ඒ ප්‍රේමෙන් තැබුවා වූ දෙවියන් වහන්සේව ඔබ කී පාරක් සතියට කුරුසපත් කරනව ඇද්ද? ඔබ මෙනෙහි කරලා බලන්න. ඔබ ජීවත් වෙන මේ කාලය තුල මේ සතිය පුරාවට ඔබ කී වතාවක් ඔබගේ මනසින් පව් කරලා ඇද්ද? ඔබ කී වතාවක් ස්වාමින් වහන්සේ වැන ගහන්න ඇද්ද? නමුත් මම ඔබට කියන්න කැමතියි. උන්වහන්සේ ඔබට මට මොනතරම් ප්‍රේම කරන දෙවියන් වහන්සේද? ආමේන්. අද දවසේ මම ඔබට බයිබලෙන් උදාහරණ කීපයක් අරගෙන ඔබ දන්නා වූ උදාහරණ කීපයක් ඔබ දන්නා වූ කතන්දර කීපයක් අරගෙන මම ඔබට ඒහා සම්බන්ධව ඔබට මට කොච්චර මේ වචන සම්බන්ධ වෙනවද කියලා මම අද ඔබත් එක්ක මම කතා කරන්න කැමති. අපි ලූක් අලුත් ගිවිසුමේ ලූක් පොතට අපි පෙරලා ගමු. ලූක් 19 වෙනි පරිච්ඡේදයට අපි යමු. මම කැමති ලූක් 19 1 සිට 10 වෙනකන් කියවන්න. ඔබ මේක දන්න කතන්දරයක්. සුංගම් අයකලා වූ මේ සකෙවුස් ගැන මම අද කතා කරන්න යනවා වචන කීපයක්. ඔහු යේසුස් වහන්සේව දැකීමට ආශා කළා. මම අද ඔබගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඔබ කැමතිද යේසුස් වහන්සේව දකින්න? ඔබ කැමතිද යේසුස් වහන්සේව අත්දකින්න? ඔබ කැමතිද තවත් ඔබගේ හදවතට යේසුස් වහන්සේව ලං කරගන්න? ඔබට බොහෝ කාරණා තිබෙන්න පුළුවන්. බොහෝ ප්‍රශ්න බොහෝ ආකාරයෙන් විරුද්ධකාරීන් විරුද්ධ දේවල් තිබෙන්න පුළුවන්. නමුත් ඔබ කැමතිද දෙවියන් වහන්සේව සම්බවෙන්න? අපි කියවමු අපි ලූක් 19 1 සිට 10 දක්වා අපි කියවමු. ඔබ අසන්ට හොඳට මම මේකෙන් ඔබත් එක්ක අපට සම්බන්ධ වෙන කාරණා කීපයක් මම කතා කරන්න කැමතියි. සාකියුස් උන්වහන්සේ එරිකෝට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක් වූ සකියුස් නම් පොහොසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියා බලන්ට සෙවිය. නමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකි විය. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින පිණිස අත්තිකා ගහකට නැගුටේය. යේසුස් වහන්සේ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සකෙවුස් වහාම බැසපන්න. මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයි ඔහුට කීසේක. ඔහු වහාම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඔවුන් ඒ දැක උන්වහන්සේ පෞකාර මිනිසෙකු සමග නවාතැන් ගන්නට ගියසේකයි කියමින් සියල්ලම කොඳුලෝය.
සාකියුස් නැගිට සිට ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලිඳුන්ට දෙමි. යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙමි ස්වාමින් වහන්සේට කීවේය. යේසුස් වහන්සේ ඔහුට කියනසේක් ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය. කුමක් හේඳ මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. මක් නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්නටද ගලවා ගන්නටද ආයේයි කිසේක. හලෙලූයා. ඔබට වැටහුණාද මේ කතාව? ඔබ දන්නවා මේ කතාව? ඔහු සුංගම් මාය කරන්නෙක්. නමුත් ඔහුගේ තිබුණා ওই පාප නිසා මිනිසුන් ඔවුන් එපා කරා. කොන් කරා. නමුත් ඔහුට මුදල් තිබුණා. යේසුස් වහන්සේ එක්තරා දවසක් ඒ නගරෙන් ගියා මේ මිනිහයාට, මේ සකෙවුස් කියන මිනිහයාට යේසුස් වහන්සේව දකින්න ආශාවක් ඇති වුණා. ඔහු ඊටමත් කුඩා පුද්ගලයෙක්. ඔහු මිනිසුන් අතරින් ගියා. අද ඔබත් මමත් ස්වාමින් වහන්සේව දකින්න ආසයි. ඔබගේ ප්‍රශ්න නිසා, ඔබගේ කරදර නිසා, ඔබගේ රෝග නිසා, ඔබට එන්නා වූ පීඩාවන් නිසා ඔබට ස්වාමින් වහන්සේව දකින්න, ස්වාමින් වහන්සේ වල්ලගන්න ඔබට බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ තුලින් ගියොත් ඔබට ස්වාමින් වහන්සේ දකින්න අවස්ථාව ලැබෙනවා. ආමේන්. ඒ තුලින් ඔබ ගමන් කරන්නට, ඔබගේ ප්‍රශ්න තුලින් ඔබ ගමන් කරන්නට, ඒ තුලින් ඔබ ස්වාමින් වහන්සේව පමණක් සොයන්ට. සකෙවුස් මිනිසුන් අතරින් ගිහිල්ලා ගහකට නැගලා යේසුස් වහන්සේව දකින්න ඔහු ආශාවෙන් බලා සිටියා. පස්වෙනි පදේ කියනවා, යේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සකෙවුස් වහාම බහින්න. මක් නිසාද අද නුඹේ ගෙදරට මා නවතින්න ඕන අයයි ඔහුට කීසේක. අද යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ කිව්වොත් අද මං ඔබේ නිවසට එනවා, ඔබගේ හදවතට මම ඇතුල් වෙනවා, ඔබ ස්වාමින් වහන්සේට ඉඩ දෙනවද? හලෙලූයා. ඔබ ස්වාමින් වහන්සේට ඉඩ දෙනවද? ඔබගේ කාරණා නිසා ඔබ ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කරනවද? ඔබගේ ප්‍රශ්න නිසා ස්වාමින් වහන්සේ ඔබ ප්‍රතික්ෂේප කරනවද? සකෙවුස් ඊටමත් ප්‍රීතියෙන් ඔහු ලෑස්ති වුණා ස්වාමින් වහන්සේව සකෙවුස්ගේ ගෙදරට ගන්නට. අද ඔබත් ස්වාමින් වහන්සේගේ අභිමුඛයට එන්න, ස්වාමින් වහන්සේව සොයන්ට, ස්වාමින් වහන්සේව තදින් අල්ලගන්නට. ලෝකයේ සිටින අය කියන්න පුළුවන් ඔතනට ගිහිල්ලා වැඩක් නැහැ, ඔතන දෙවියන් වහන්සේ නැහැ, ඔතන ක්‍රියා කරන්නේ නැහැ. මෙතන සකෙවුස්ටත් කිව්වා, කුසුකුසුවක් ඇති වුණා. යේසුස් වහන්සේ පව්කාරයාගේ නිවසට යන්න යනවා. නමුත් යේසුස් වහන්සේ ස්ථානයට ගියා. ඔබ ඉඩ දෙනවා නම්, ඔබගේ ජීවිතයේ ස්වාමින් වහන්සේට ඉඩ දෙනවා නම් ඔබගේ ජීවිතය තුළ ස්වාමින් වහන්සේට යනවා. ඔබගේ ජීවිතයට ස්වාමින් වහන්සේ ඇතුල් වෙන්න යනවා. ඔබ ඉරිදට එන්න පුළුවන්. ඔබ ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. නමුත් මේ සතිය පුරාවට ඔබගේ කාරණා නිසා ඔබට දෙවියන් වහන්සේව මග ඇරෙනවද? මං කැමති ඔබට කියන්න, ස්වාමින් වහන්සේ ඔබ තදින් අල්ලගන්න. හලෙලූයා. 6 වෙනි පදේ මොකක්ද කියන්නේ? සකෙවුස් නැගිට සමාවෙන්න. ඔහු වහම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඔබගේ ප්‍රශ්න නිසා මග ඇරිලා තියෙනවද? ඔබ දෙවියන් වහන්සේව පිළිගන්න. ස්වාමින් වහන්සේ ඔබව තදින් අල්ලගන්න යනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබගේ කාරණා, ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා. හලෙලූයා. ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබත් මාත් සමග සිටිනවා. අවසානයේ 10 වෙනි පදේ කියනවා, මක් නිසාද මනුෂ්‍ය පුත්‍ර නැති වූ දේ සොයන්ටද ගලවා ගන්නටද ආසේක. උන්වහන්සේ පොළොවට ආවේ ඔබ මාව ගලව ගන්නටයි. හලෙලූයා. උන්වහන්සේ කුරුසපත් වුණේ ඔබට මට ප්‍රීතිය දෙන්නයි. උන්වහන්සේ මේ තුලින් සකෙවුස් අලුත් ජීවිතයක් පටන් ගත්තා. හලෙලූයා. මගේ දෙවෙනි කාරණාව වෙන්නේ අලුත් ජීවිතයක්. ඔබ ස්වාමින් වහන්සේව පිළිගත්තාම,
ඔබ ස්වාමින් වහන්සේව මේ සියල්ල අත්හැරලා ස්වාමින් වහන්සේ වෙතට එන විට ස්වාමින් වහන්සේ ඔබට අලුත් ජීවිතයක් දෙන්න යනවා. සියලු කාරණා ඉවතට දමලා ඔබට පුළුවන් නම් ස්වාමින් වහන්සේ තුල අලුත් ජීවිතයක් පටන් ගන්නට ස්වාමින් වහන්සේ ඔබව රැගෙන යන්න යනවා. ඔබ උස්සගෙන ඔබ විදිරියට ගෙන යන්න යනවා. ඔබ ඉදිරි මාර්ගයේ තිබුණා ওই රළුතෙන් ස්වාමින් වහන්සේ සමතලා කරන්නට යනවා. හලෙලූයා. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ මොකක්ද කියන්නේ? නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. හලෙලූයා. යමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහන්නෝද අපි උන්වහන්සේගේ නාමය අදහන්නට අවශ්‍යයි. යේසුස් යන නාමය අපි අදහන්නට අවශ්‍යයි. උන්වහන්සේ එතකොට අපට අලුත් ජීවිතයක් දෙනවා. උන්වහන්සේගේ පුත්‍රකමේ උරුමය උන්වහන්සේ අපිට දෙන්න යනවා. ඒක ලොකු බලයක්, ඒක ලොකු ශක්තියක්. හලෙලූයා. හලෙලූයා. ඔබ කැමති දෙයකට උන්වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න, උන්වහන්සේගේ ඒ සියල්ල ලබා ගන්නට ඔබ කැමතිද? අපේ ඇදහිල්ල තුලින් ස්වාමීන් වහන්සේව තදින් අල්ලා ගන්නට යනවා. මම අද දවසේ තවත් ඔබට කාරණා කීපයක් ඔබට මම කියන්න කැමතියි. ඒකට හොඳම උදාහරණය තමයි අකීකරු පුත්‍රයා ගැන. අපි ඒකත් ඔහොම පෙරලා ගමු. අපි ලූක් පොතට ගිහින් අපි ලූක් පොතේ ඉන්නේ 15 වෙනි පරිච්ඡේදයට අපි යමු. ඉඳලා අපි චුට්ටක් අපි ඉස්සරහට කියවමු. අකීකරු පුත්‍රයා තවද උන්වහන්සේ කියනසේ එක්තරා මිනිසියෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණෙනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔහුට බෙදා දුන්නේය. නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගැනී ඔහුට හිඟවෙන්න පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් පියාණෙනි ස්වාගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කෙලෙමි. තවත් ඔබගේ පුත්‍රයාය කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි කියා නැගිට තමාගේ පියා ළඟට ගියේය. හලෙලූයා. හලෙලූයා. ඔහු පියා ළඟට ගියා නැවත. ඔහුට අලුත් ජීවිතයක් ලැබුණේ නැද්ද? ඔහු හොඳට ඒ පියා පිළිගත්තා. මේ කාරණා අපිට සමහරක් අවස්ථාවදී ස්වාමින් වහන්සේ තුල අපිට ඉද්දී අපිට හිතෙනවා වෙන වෙන දේවල් අපිට වස්තු ලැබුණම අපිට ගේ දොරවල් ලැබුණම අපිට මුදල් හොඳට යහමින් තිබුණම අපිට යාන වාහන හොඳට තිබුණම අපිට තව තවත් මුදල් හොයන්න තව තවත් ඒ දේවල් පස්සේ අපිට යන්න අපි පෙළඹෙනවා. එතකොට අපිට ස්වාමින් වහන්සේව මග ඇරෙනවා. මෙතන සිද්ධ වුණේ මේ දරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තාත්තගෙන් ඔහුට අයිති දේපල අරගෙන ඔහු පිටත් වෙලා ගියා. ඔබ දෙවියන් වහන්සේ තුල අද ඔබ බලන්න දෙවියන් වහන්සේ තුල ඉඳලා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගියපු අයගේ ජීවිත අපිට දෙවියන් වහන්සේ පමණයි සිටින්නේ. මොහු ගියා. මොහු ගිහිල්ලා මොහු ඊටමත් ලස්සන ජීවිතයක් ගත කරා. ඔහු හිතුවේ ඒක ලස්සන ජීවිතයක් කියලා. මම ඔබට
පුංචි කාරණාවක් කියන්නම් මම මේ දැකපු වීඩියෝ ක්ලිප් එකක්. අපි ඒක මම අහම්බෙන් වගේ දැක්කේ අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වුණොත් අපේ ජීවිත විනාශ වෙන්න යනවා. ඒක කාටුන් එකක්. ඔහු හොඳට ලස්සනට දෙවියන් වහන්සේ තුල ජීවිතයක් ගත කරනවා. ගත කරාට පස්සේ ඔහුට හම්බෙන්නව මේ හා සම්බන්ධවම කතාවක්. ඔහුට හම්බුණාට පස්සුව ඔහු ඒ මුදල් රැගෙන ඔහු යනවා විනාශයට, ලෝකෙට යනවා. අවසානයේදී ඔහු අනතුරකටපත් වෙනවා. මේ කාටුන් එකෙන් ලස්සනට ඒක පැහැදිලිව පෙන්නනවා. අනතුරකටපත් වුණාම ඔහු රෝහල් ගත කරනවා. රෝහල් ගත කරාම ඔහුට කිසිම සහනයක් නැහැ. ඔහු ලෝකාකාරයෙන් තමයි ජීවත් වුනේ. පෙන්නනවා ඒ ආත්ම එනවා, යක්ෂ ආත්ම එනවා. ඇවිල්ලි ඉවර වෙලා මොහුගේ තිබෙන්නා වූ ඒ ඔක්සිජන් බට ඒ ආත්ම ගලවනවා. ඒක හොඳට ලස්සනට පෙන්නනවා. ඒක මගේ හදවතට තදින් දැනුණා. ඔබ දන්නවද අර පෙන්නුම් කරනවා හાર્ට් බීට් ඒ ඔක්කොම අර යක්ෂයෝ ඒ ආත්ම ඇවිල්ලා ඒ අයින් කරනවා, විනාශ කරනවා. ඔහුගේ ජීවිත ගණ්ඩ තමයි විනාශ කරන්න තමයි බලන්නේ. නමුත් ඔහු ඒ අනතුරකටපත් වුණා කියලා දැනගත්තට පස්සේ ඔහුගේ දෙමාපියන් ඔහු වෙනුවෙන් යාඥා කරනවා. ඔහු වෙනුවෙන් යාඥා කරනවා. ඔහු ළඟට එනවා, ඇවිල්ලා ඔහුව බලනවා. ඔහු විනාශ වෙලා ඔහු මැරෙන්න යන්නේ. දෙවියන් වහන්සේයි යක්ෂය අතර සටනක්. මේක පෙන්눔 කරනවා. ඒ සාතන් ඇවිල්ලා ඒ ආත්මය ගලවගෙන ඇදගෙන යනවා. නමුත් මේ යාඥාව තුල නැවතත් ඔහුට ජීවිතයක් ලැබෙනවා. අලුත් ජීවිතයක් ලැබෙනවා. යක්ෂයා පරාජය වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න. අපේ ජීවිතේ දෙවියන් වහන්සේගෙන් අපි ඈත් වුණොත් අපි යන්නේ විනාශයට. අපි යන්නේ විනාශයට. එම නිසා අපි උන්වහන්සේ තුල මේ තැබුවා වූ පියවර ඒක මේ වැලිගොඩ වැලි මත තනපු ඒ බිල්ඩින් එකක් වගේ වැලි ගොඩ මත තනපු ගෙයක් නැතුව අපි ශක්තිමත් පොළවක අපි මේ අපේ ජීවිතය ස්වාමින් වහන්සේ තුල ගොඩනගා ගනිමු. මේ 14 වෙනි පතේ අපි පොඩ්ඩක් කියවමු. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගැනී ඔහුට හිඟවෙන්න පටන් ගත්තේය. 15වත් එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. හලෙලූයා. අපි දෙවියන් වහන්සේගෙන් අයින් වුණොත්, දෙවියන් වහන්සේගෙන් ඈත් වුණොත් මෙන්න මේ දේ තමයි සිද්ධ වෙන්න යන්නේ. අප විනාශ වෙනවා. අප ඉන්න ස්ථානවල සාගතෙන්ට යයි, රෝගෙන්ට යයි, පීඩාවෙන්ට යයි අපි විනාශ වෙන්න යනවා. නමුත් එක්තරා අවස්ථාවක, එක්තරා වෙලාවක මොහුට මොහුගේ පියාව මතක් වෙනවා. අපි 18 වෙනි පදයේ කියමු. මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් පියාණෙනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කෙලිමි. හලෙලූයා. ඇති. ඔහුට අවස්ථාවේදී පියාව මතක් වෙනවා. ඔහුට මතක් වෙනවා මගේ පියා ගාව මම හිටියානම් අද මොනතරම් සතුටක්ද. කෑම තියෙනවා. මේ ඌරු කෑම කන්න මට හම්බ වෙන්නේ නැහැ. හොඳ කෑම තියෙනවා. හොඳට නිදා ගන්න පුළුවන්. හොඳට ඉන්න පුළුවන්. ඔහු ගත්තා වූ තීරණය අද අපිටත් පුළුවන්. අපේ ජීවිතවලත් අපි පසුබට වෙලා ඉන්නවද? අපේ ජීවිතවල අපි තවත් එක තැන පල් වෙනවද? අපේ ජීවිත තවත් ස්වාමින් වහන්සේගෙන් ඈත් වෙමින් පවතිනවද? ඔබට පුළුවන් තීරණයක් ගන්න මේ උදෑසන. ඔබට පුළුවන් තීරණයක් ගන්න ස්වාමිනී මම එනවා ඔබ ගාවට. මං එනවා ඔබ ගාවට. මගේ ජීවිතය අලුත් කරන්නට, මගේ ජීවිතය වෙනස් කරන්නට, මගේ ජීවිතය සාදන්නට අපේ දෙවියන් වහන්සේට විතරක්ම පමණයි මේ දේ කරන්න පුළුවන්. මොහුට තිබුණා පියා ගැන විශ්වාසයක්. මොහු ගියා පියා ගාවට. 20 වෙනි පදෙත් අපි කියවමු.
නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පා වී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිඹ ගත්තේය. 21ත් එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණෙනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කෙලිමි. තවත් ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමි කීවේය. හලෙලූයා. ඔබට පසුතැවීමට අවස්ථාවක් තියෙනවා ස්වාමින් වහන්සේ ඉදිරියේ. ඔබ යන්ට ස්වාමින් වහන්සේ ගාවට. ස්වාමින් වහන්සේ කවදාවත් ඔබ ප්‍රතික්ෂේප කරන්නට යන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේ කවදාවත් ඔබ වයින් කරන්නට යන්නේ නැහැ. ඒකට හේතුව අපි උන්වහන්සේගේ දරුවෝ. හලෙලූයා. උන්වහන්සේ තමයි අපේ පියාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපට සපයන්නේ. උන්වහන්සේ තමයි අපව ගෙන යන්නේ. උන්වහන්සේ තමයි අපව ආරක්ෂා කරන්නේ. හලෙලූයා. එම නිසා මම කැමති මේ කාරණා තුලින් කතා කරන්නට තවත් අපට ඔබට මට තවත් අපේ ජීවිත තුල අලුත් වෙන්න පුළුවන් නම් අලුත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඔබ ස්වාමින් වහන්සේට බාර වෙන්න. ස්වාමින් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. මගේ ඊළඟ කාරණාව පිළිතුරු දෙන්න යනවා. අපි ස්වාමින් වහන්සේ තුල ගොඩ නැගුණොත් අපි උන්වහන්සේ තුල පසුතැවෙල වෙලා ස්වාමින් වහන්සේ වෙතට ආවොත් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්න යනවා. අපේ හැම කාරණාවක්ම ස්වාමින් වහන්සේට බාර දුන්නොත් ස්වාමින් වහන්සේ අපට පිළිතුරු දෙන්න යනවා. එම නිසා මේ සියලු දේවල් එකතු කරගෙන අපට පුළුවන් ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ සමග අපට ඉදිරියට යන්න. තව එක කාරණාවක් පුංචි කාරණාවක් කියලා මම අවසන් කරන්නම්. යෙරිකෝ නගරේ හිටියා බර්තිමෙවුස් කියන ඒ උපතින්ම අන්ධ මිනිසෙක්. අපි පොඩ්ඩක් පෙරලගමු මාක් පොතට අපි යමු. ඔව් හිඟමන් ඉල්ලමින් සිටියා. මාක් 10:46 බර්තිමෙවුස්ට පෙනීම දීම. ඔහු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමග යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමෙවුස්ගේ පුත්‍ර වූ බර්තිමෙවුස් නම් අන්ධ වූ හිඟන්නෙක් පාරායිනේ ඉඳගෙන උන්නේය. ඒ නාසරේ යේසුස් වහන්සේ බව ඔහු අසා දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ මට කරුණා කළ මැනවයි මොරගසන්ට පටන් ගත්තේය. එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නමුත් ඔහු දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි වඩා මොර ගැසුවේය. යේසුස් වහන්සේ නැවිත සිට ඔහුට අඬගසා පල්ලායයි කීසේක. ඔහු අන්ධයාට අඬගසා ධෛර්යවත් වෙන්න නැගිටපන්න. උන්වහන්සේ නුඹට අඬගසන සේකයි කීවෝය. ඔහු තමාගේ සලුව ඉවත දමා පැන නැගී යේසුස් වහන්සේ ළඟට ආයේය. යේසුස් වහන්සේ ඔහුට කතා කොට මා විසින් නුඹට මක් කරනවට නුඹ කැමතිදයි ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි පෙනීම ලබා ගන්නටයි අන්ධයා උන්වහන්සේට කීයේය. යේසුස් වහන්සේද ඵලයන් නුඹේ ඇදහිල්ල නුඹට සුව කළේයයි ඔහුට කීසේක. එවලෙහිම ඔහු පෙනීම ලැබ මාර්ගයේ උන්වහන්සේ අනුව ගියේය. හලෙලූයා. ඔහු යේසුස් වහන්සේව දන්නවා. ඔහු යේසුස් වහන්සේගේ හාස්කම් දැකලා තිබෙනවා. දන්නවා. දකින්න දැස් පේන්නේ නැහනේ. නමුත් ඔහු අහලා තිබෙනවා. එක්තරා දවසක් යේසුස් වහන්සේ ගමන් කරද්දී මොහුට ඒ සුවය ලැබීමට අවශ්‍ය වෙනවා. ඔහු මොර ගසනවා. 46 වෙනි පදේ අපි පොඩ්ඩක් කියවමු. ඔහු යෙරිකෝට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමග යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමෙවුස්ගේ පුත්‍ර වූ බර්තිමෙවුස් නම් අන්ධ වූ සිඟන්නෙක් පාරායිනේ ඉඳගෙන උන්නේය. 46 එකනේ 47 ඒ නාසරේ යේසුස් වහන්සේ බව ඔහු අසා දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ මට කරුණා කළ මැනවයි මොර ගසන්නට පටන් ගත්තේය. ඔහු වාඩි වෙලා හිඟමන් ඉල්ලමින් සිටියේ. අද අපේ ජීවිතත් ඔබගේ ප්‍රශ්න නිසා අපි එක තැන ඉන්න පුළුවන්. ඔහු වගේ. ඔහු වාඩි වෙලා හිඟමන් ඉල්ලුවේ. අපේ ප්‍රශ්න නිසා අපි එක තැන ඉන්න පුළුවන්. ඔබට පුළුවන් ස්වාමින් වහන්සේට මොර ගසන්නට. 47 වෙනි පදේ. එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. අපිට අවශ්‍ය වෙනවා අපේ කාරණා නිසා ස්වාමින් වහන්සේට මොර ගසන්නට.
ඔබ නවත්තන්න එපා ඔබගේ ප්‍රශ්නය වෙනුවෙන් ඔබ යාඥා කරන්නට. ඔබ නවත්තන්න එපා ඔබගේ රෝගය ඔබට යම් කිසි කෙනෙකුට ඔබ සුභාරංචිය කියලා තියෙනවා නම් ඔබ නවත්තන්න එපා. ඒ ගැන ඔබ යාඥා කරන්න ස්වාමින් වහන්සේට. ඔබ මොරගසන්ට ස්වාමින් වහන්සේට. මේකේ අවසානයේ මොකක්ද වෙන්නේ? යහපත් දෙයක් සිද්ධ වෙනවා. අපේ ජීවිතවලත් අපට තිබෙනා වූ හැම දෙයකදීම ස්වාමින් වහන්සේට මොරගසන්ට. අපට කිසි කෙනෙක්ගෙන් අපේ ප්‍රශ්නේ කියලා අපට කිසි කෙනෙක්ගෙන් සහනයක් ලැබෙන්න යන්නේ නැහැ. අපේ රෝගය කියලා කිසිම කෙනෙකුට කිව්වට ඒකෙන් අපට සහනයක් ලැබෙන්න යන්නේ නැහැ. නමුත් ඔබ මොරගසන කල දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා. 49 වෙනි පදෙත් අපි කියමු. යේසුස් වහන්සේ නැවතී සිට ඔහුට අඬගසා පල්ලෑයයි කීසේක. ඔහු අන්ධයාට අඬගසා ධෛර්යවත් වෙන්න නැගිටපන්න උන්වහන්සේ නුඹට අඬගසන සේකයි කිව්වය. හලෙලූයා. අපිට විශේෂයෙන් මේ කීකරුකම අවශ්‍ය වෙනවා. ස්වාමින් වහන්සේ මොනවාද කියන්නේ? ඒ හඬට අපි හවුම්කම් දෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඒ හඬට ඔහු හිතුවේ නෑ මට කොහොම සුව කරයිද? නමුත් ඔහුගේ බලාපොරොත්තුව තිබුණේ උන්වහන්සේ අනිවාර්යෙන් මාව සුව කරයි කියලා. 51 වෙනි පදේ යේසුස් වහන්සේ ඔහුට කතා කොට මා විසින් නුඹට මක් කරනවාට නුඹ කැමතිදයි ඔහුගෙන් ඇසුසේක. හලෙලූයා. අද දවසේ ඔබගෙනුත් මේ ප්‍රශ්නේ යේසුස් වහන්සේ අහනවා. ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේ කුමක් කරනවටද කැමති? හලෙලූයා. හලෙලූයා. ඔබගේ හදවතට ඔබ කතා කරන්නට. ඔබ හදවතේ කතා කරලා අහන්න ස්වාමින් වහන්සේ අද දවසේ මට මොනා කරනවටද කැමති? ඔබ කැමති ඇති ස්වාමින් වහන්සේත් එක්ක තවත් සම්බන්ධ වෙන්න. ඔබ කැමති ඇති පසුතැවිලි වෙලා මගේ ජීවිතේ හදාගන්න. ඔබ කැමති ඇති මාව ස්වාමින් වහන්සේත් එක්ක ඉදිරියට ගෙන යන පිණිස ස්වාමිනේ මාව රැගෙන යන්න කියලා ඔබගේ සිතුවිල්ලක් ඇති. ඔබගෙන් අහන්න ස්වාමින් වහන්සේ ඔබට මොනවා කරනවටද කැමති කියලා. අවසාන පදේ මොකක්ද කියන්නේ? රබ්බෝනි පෙනීම ලබා ගන්නටයි අන්ධයා උන්වහන්සේට කීයේය. යේසුස් වහන්සේද ඵල යන්න නුඹේ ඇදහිල්ල නුඹට සුව කළේයයි ඔහුට කිසේක. හලෙලූයා. ඔබගේ අවශ්‍යතාවය මේ මොහොතේ ඔබ ස්වාමින් වහන්සේට කියන්න. ඔබගේ ඕනෑකම ස්වාමින් වහන්සේට කියන්න. ස්වාමිනී මාව නිදහස් කරන්නට. මගේ ජීවිතය අලුත් කරන්නට. මගේ ජීවිතය සපයන්නට. මගේ ජීවිතේ ස්වාමිනී ඔබ වහන්සේ මට ප්‍රේමය දෙන්න. ඔබ ස්වාමින් වහන්සේත් එක්ක කියන්න. අපි නැගිටමු මේ උදෑසන. අපි නැගිටමින් අපි ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ අපි ස්වාමින් වහන්සේට කියමු ස්වාමිනී ඔබ අහන්න ස්වාමින් වහන්සේගෙන් ස්වාමිනී ඔබ වහන්සේ මට මේ දේ කරන්නට. මේ උදෑසන ඔබගෙන් ස්වාමින් වහන්සේ හදවතට කතා කරලා හයි මම ඔබ වෙනුවෙන් කුමක්ද කරන්න ඕනේ? මං ඔබ වෙනුවෙන් කුමක්ද කරන්න ඕනේ? ඔබ ස්වාමින් වහන්සේට බාර වෙන්න. ඔබ ස්වාමින් වහන්සේට මේ උදෑසන ඔබ ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනී මාව ඔබ වහන්සේ සාදන්න කියලා. ඔබගේ ආත්මය ඔබට දැනෙනවද මලානික වෙලා තිබෙනවා? ඔබගේ ජීවිතය පස්සට යනවා කියලා ඔබට දැනෙනවද? ඔබගේ ජීවිතයට කනස්සල්ලක් ඇති වෙලා තිබෙනවද? එදාන්ද බර්තමෙවුස් වගේ ඇදහිල්ලෙන් උන්වහන්සේ අපි සොයමු මේ උදෑසන. සකෙවුස් වගේ පසුතැවෙමු. අකීකරු පුත්‍රයා වගේ නැවත වාරයක් අපි ස්වාමීන් වහන්සේ වෙතට එමු. ඔබගේ මගේ ජීවිතය වෙනස් කරගමු. අපව කවුරු අත්හැරියත් අපි කවුරු අපේ ජීවිතයට බලපෑම් එල්ල කරත් ස්වාමින් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා නම් ඒක කිසිම කෙනෙකුට ඒක අයින් කරන්න බෑ. දෙවියන් වහන්සේ විසින් ඔබට
විවෘත කළ යම් දොරටුවක් තිබෙනවද? කිසිම මිනිසෙකුට ඒක වහන්න බෑ. හලෙලූයා. කිසිම මිනිසෙකුට ඒක වහන්න බෑ. මක්නිසාද ඒක දෙවියන් වහන්සේ ඔබට අරලා තිබෙන්නේ. ඔබට දීලා තිබෙනා මේ සුළු දේ, ඔබට දීලා තිබෙනා වූ සුළු සේවය, ඔබට දීලා තිබෙනා වූ කුමක් හෝ දෙයක් ස්වාමින් වහන්සේ තුල තිබෙනවද? ඒක ඔබ හරියාකාරව ඉෂ්ට කරන්න ස්වාමින් වහන්සේට. ඒක හරියාකාරව ඔබ ස්වාමින් වහන්සේට ඉෂ්ට කරන්න. ඒ තුල ඔබ ගොඩනගෙන්න. ඒ තුල ඔබ ස්වාමින් වහන්සේ සමග සම්බන්ධතාවය ඇති කරගන්න. හලෙලූයා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේ මහත් වූ දෙවියන් වහන්සේයි. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. හලෙලූයා. ගෞරව වේවා ස්වාමිනී. හලෙලූයා. අපි උන්වහන්සේගේ වචනය තුල පවතින්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනය තුල පවතින්න අවශ්‍යයි. හලෙලූයා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කියනවා අපි. ඔබ වහන්සේට ස්තුති කියනවා. අපි ස්වාමින් වහන්සේට ස්තුතියක් කරමු මේ උදෑසන. ඔබ දත් දිගු කරමින් ඔබ ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනී අද දවස ඔබ වහන්සේ මා වෙනුවෙන් ස්වාමිනී මාව නිදහස් කරන්නට මට ඔබ වහන්සේ තුල තිබෙනා වූ මේ ප්‍රීතිය නැවතත් තවත් දෙන්න ස්වාමිනී. මම පසුබට වෙලා තිබෙනවද ස්වාමිනී? මාව පස්සට ඇදිලා තිබෙනවද ස්වාමිනී? මගේ ජීවිතය ඔබ වහන්සේ ඉදිරියට ගෙනියන්න. ඔබ වහන්සේ මාව ඉදිරියට ගෙනියන්න ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලූයා ස්වාමිනී. හලෙලූයා ස්වාමිනී. මගේ සිත සමිඳුන්ව පසසන්නේ මගේ හද පතුලේ ඒ නාමේ පසසන්නේ මගේ ගතේ එතුමන්ට ස්තුති දෙන්න සියලු මගේ පාප සංසෝදා ප්‍රේම කළ නිසා කවුරුත් මාත හැරියත් කවුරුන් පිළිකුල් කෙරුවත් ඔබ නම් නෑ යේසුනි මා අතහැරියේ මා සිටියත් සාගින්නෙන් මා දැවුනත් කවුරුත් නෑ ඔබ මෙන් ප්‍රේම කළේ කවුරුන් මා අතහැරියත් කවුරුන් පිළිකුල් කෙරුවත් ඔබ නම් නෑ යේසුනි මා අතහැරියේ ඊගාවෙන් මා සිටියත් සාගින්නෙන් මා දැවුනත් කවුරුත් නෑ ඔබ මෙන් ප්‍රේම කළේ. හලෙලූයා. අපි නැවත වරක් කියමු. කවුරුන් මා අතහැරියත් කවුරුත් පිළිකුල් කෙරුවත් ඔබ නම් නෑ යේසුනි මා අතහැරියේ ඊගාවෙන් මා සිටියත් සාගින්නෙන් මා දැවුනත් කවුරුත් නෑ ඔබ මෙන් ප්‍රේම කළේ. හලෙලූයා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති. අපි ස්තුතියක් කරමු ස්වාමින් වහන්සේට. ඔබ වහන්සේ ස්වාමිනී කවුරු පිළිකුල් කරුවත් කවුරු අතහැරියත් ස්වාමිනී ඔබ වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේයි. කවුරු එපා කරත් කවුරු අතහැරියත් ස්වාමිනී ඔබ වහන්සේ මගේ පක්ෂේ. ඔබ වහන්සේ ස්වාමිනී අප සමග සිටින අප තුල සිටින දෙවියන් වහන්සේ නිසා මා ඔබ වහන්සේට අනේක වාරක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඒ කාලය නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ කාලය නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අපේ ජීවිත වෙනස් කරන ස්වාමිනී. අපේ ජීවිතවලට නව අරුතක් දෙන අපේ ජීවිතයට ස්වාමිනී අලුත් බලාපොරොත්තුවක් දෙන දෙවියන් වහන්සේ ඔබ නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඒ නාමය නිසා මා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හලෙලූයා. ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති. හලෙලූයා ස්වාමිනී. ස්තුති වේවා ස්වාමිනී. හලෙලූයා. ගෞරව කරනවා වහන්සේට. ඒ සුද්ධ නාමය නිසා ස්තුති. හලෙලූයා. ස්තුති. ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී.
Hallelujah.